නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්සින්ද්‍රියානි සමතං ගතානි අස්සායතා සාරතිනා සුදන්තා පහින මානස්ස අනාසවස්ස දේවාපිතස්ස පියනන්ති තාදිනෝති. බණහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, අද උදුවප් මාසයේ පුරපසළොස්වක පොහොය දවස සංඝමිත්තා මහතෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කළා භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිට දුන්නා වූ බෝධිතුම රාජානන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීමත් වර්ෂයේ අවසාන පුරපසළොස්වක පොහොය දවස. ලෝක බෞද්ධයන්ට වඩා ලංකාවේ අපිට ලොකු වෙනස්කම් ඇති වුණු වැදගත් පුරපසළොස්වක පොහොය දවසක්. ඒ ශ්‍රී මහා බෝධිතුම රාජානන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ නොබෝ කාලයකින් බුදුරජාණන් වහන්සේ පිට දුන්නා වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ බුද්ධ ගයාවේ නැති වෙලා ගියා යම් යම් උපද්‍රව නිසා. පසු කාලීන රෝපණය කරන ලද බෝධින් වහන්සේ නමක් තමයි ඒ ඉන්දියාවේ වැඩ වාසය කරන්නේ. දැනට ලෝකේ වැඩ සිටින පැරණිම බෝධීන්තුම රාජානන් වහන්සේ වැඩ ඉන්නේ අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ. අවුරුදු 2300කට වඩා පැරණි මේ බෝධිය අඩි 22ක් පමණ ඉහළින් රෝපණය කරලා තිබෙන ලංකාවේ ජාතික වස්තුවක් හැටියටයි ශ්‍රී මහා බෝධින් වහන්සේ සලකන්නේ. අද ලෝකේ බුදුරජාණන් වහන්සේ පිට දුන්නා වූ බෝධින් වහන්සේ දැක බලා ගන්න ඕන නම් ලංකාවට පැමිණෙන්න ඕන, වෙන රටක කොහෙවත් ඇත්තේ නැහැ. ඒ බෝධිතුම රාජානන් වහන්සේ මුලින්ම හතරඵල බෝධියක් ඇති වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ හතරඵල බෝධියෙන් පස්සේ අටඵල බෝධියක් ඇති වෙලා තිබෙනවා ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල. අටඵල බෝධීන් රෝපණය කරලා තියෙනවා. ඊට පස්සේ දෙතිස්ඵල බෝධි හැටියට සලකන බෝධින් වහන්සේ. ඒ දෙතිස්ඵල වලින් පස්සේ ඒ බෝධින් වහන්සේ පිළිබඳ විශේෂ බෝධි ඵල ගැන සඳහනක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඵල ගන්නට ඇති නොයෙකුත් ප්‍රදේශවල ඒව රෝපණය කරලා තිබෙනවා. නමුත් ඓතිහාසික වශයෙන් මේ දෙතිස්ඵල බෝධි ප්‍රවෘත්තියෙන් පස්සේ විශේෂ ප්‍රවෘත්තියක් බෝධින් වහන්සේට එන්නේ නැහැ. ඒ විදිහට හතරඵල බෝධි, අටඵල බෝධි, දෙතිස්ඵල බෝධි වශයෙන් ලංකාවේ දිසා අනුදිසාවල බෝධින් වහන්සේ
රෝපණය වුණා ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ. ටිකක් ඒ කතාව ටිකක් ධර්මය හා බැඳලා තියෙනවායි කියලා මම අවුරුදු 20කට විතර කලින් මම හිතුවා ඒක මේ කතාව. ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ කියන එක එකක් දෙකක් කීපයක් නෙවෙයි එකමයි සරුවක්ඥතා ඥානය. ඒ සරුවක්ඥතා ඥානේ ඊටාම වැදගත් දේ තමයි සිව්සස් චතුරාර්ය සත්‍යය. ඒ බුදු කෙනෙක් පහළ නොවෙන්න ඒ චතුරාර්ය සත්‍යය කියන එක ලෝකේ වැහිලා තියෙනවා. ඒක අවබෝධ කරගන්න කෙනෙක් නැහැ. ඒ වගේම මාර්ග කොච්චර දේශනා කළත් ආර්ය අෂ්ටාංග මාර්ගය බුදුරජාණන් වහන්සේ සොයාගත්ත ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ වගේම විශේෂ දෙයක්. චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරන කෙනෙකුට පින්වත්නි ලෝකෝත්තර බව ලබන ධර්මයක් හැටියට පුනර්භව ලබන ස්ථාන මූලික වශයෙන් 31 තලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. කාම ලෝක, අරූප ලෝක, රූප ලෝක, බ්‍රහ්ම ලෝක ආදී වශයෙන් තල 31ක් උන්වහන්සේ දේශනා කළා තිබෙනවා. ඒ තල 31න්ම කෙනෙක් උපදින්නේ නැත්තම් අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝ පුනර්භවෙ නැති කල කෙනෙක්. අන්නේ පුනර්භවය නැති කිරීම සම්බන්ධව චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය පුනර්භවය නැති කිරීම සම්බන්ධ අදහසක් වගේ දෙතිස් ඵල බෝධි විස්තරේ මට යම්කිසි දැනීමක් තියෙනවා. කෙසේ වෙතත් ලංකාවේ අනුදිසා නොයෙකුත් ප්‍රදේශවල ජයශ්‍රී මහ බෝධිසත්වරාජයන් වහන්සේගේ ශාඛා ප්‍රශාඛා රෝපණය වුණා. ඒ බෝධින් වහන්සේගේ වටායිච්ච සංස්කෘතිය විශේෂ දෙයක් බෝධි වංශය කියලා වෙනම පොතකුත් ලියලා තියෙනවා ලංකාවේ. ලෝකේ මීට වඩා පැරණි වෘක්ෂ තියෙන්න පුළුවන් විශාල වනාන්තරවල. නමුත් උපතේ ඉඳලා මේ දක්වාම ශිලා ලේඛනවල, තඹ තහඩුවල, රන් ලේඛනවල උපන්දා ඉඳලා සටහන් වෙලා තියෙන විස්තර ඇති වෘක්ෂයක් තියෙනවා නම් මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ පමණයි. ඉතින් ඒ උන්වහන්සේ අපිට ලැබිච්ච දවස පින්වත්නි මේ උදුවප් මාසයේ පුරවසළොස්වක පොහොය දවස. මේ ඇත්තන්ට අපි මේ මාස පුරාම විහාරස්ථානයේ විවෘත කරලා දෙන්නේ නැහැ. නමුත් අද තරමක් දුරට විවෘත කරන්නට අදහස් කළා. ඒ අනුව තමයි අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පූර්වාරාම විශාඛා මහා උපාසිකාව විසින් ගොඩනගන ලද පූර්වාරාම විහාරස්ථානයේ කටින දාන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ වැඩ ඉන්න එක ආසනයක් හිස්ව තිබුණා. සක්දේවතුන් මේ පින්කමට පැමිණියා කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඒ හිස්ව තියෙන ආසනේ දැකලා එක සිතිවිල්ලක් ආවා. අනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
මේ හිස් අසුරට වඩිනවා නම් මේක අංග සම්පූර්ණයි මේ පින්කම කියලා. එහෙම හිතනවත් සමගම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩි බව බණ පොතේ සඳහන් වෙනවා. ඒ මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අරහත් ඵල සමාධියට සමවැදෙලා ඉන්න අවස්ථාවවලදී සක්දෙවිඳුන් මහලු වෙසක් මවාගෙන දම්බෙදුවයි කියලා වීදිවල වැඩම කරන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දම්බෙදුව කියලා බණ පොතේ සඳහන්. ඒ මොකද උන්වහන්සේට ඒ තරම් ලෙන් ගදුකමක් දෙවිවරු දැක්වුව බව තමයි බණ පොතේ සඳහන් වෙන්නේ ආරණ්‍යගත ස්වාමීන් වහන්සේ නම. පළවෙනි ධර්ම සංගායන පැවැත්වූ උන්වහන්සේගේ මූලිකත්වයේ ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ තරම් දෙවියන්ට ප්‍රිය බව භික්ෂුන් වහන්සේ අතර සාකච්ඡා වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා කාශ්‍යප දෙවියන්ට විතරක් නෙවෙයි සියලු දෙවි මිනිසුන්ටම ප්‍රියශීලී මහරහතන් වහන්සේ නමක් බව. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා රත්නයක් තමයි මම මාතෘකා කරන්නට යෙදුනේ. යස්සීන්ද්‍රියානි සමතංගතානි අස්සා යතාසාරති නාසුදන්තා කියන ගාථාව. පහීන මානස්ස අනාසවස්ස මේ රහතන් වහන්සේ ගැන කියන්නේ. ඉතින් බණහන ඇත්තෝ කල්පනා කළයි රහතන් වහන්සේ ගැන අපිට මොකටද ඒ තරම් දැනගන්නේ අපිටත් ඊට මෙහෙන් ධර්මයේ දැනගන්න ඕන රහතන් වහන්සේගේ. නමුත් අපේ පරමාර්ථය හැම කෙනෙකුම නිවන් අවබෝධ කරගන්න. ඒ අවබෝධ වුණු උත්තමයන් වහන්සේගේ සාමාන්‍ය ස්වરૂපය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි මේ සීක ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් ඒ රහතුන් වැඩි රහතන් වහන්සේලා ගිය මාර්ගය අනුගමනය කරනවා නම් අපි කිසියම් ඒ රහතන් වහන්සේලාගේ ස්වરૂපයට ගැලපෙන කිසියම් සීක ප්‍රතිපදාවක පින්වත්නි අපි යෙදෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්සීන්ද්‍රියානි සමතං ගතානි. උන්වහන්සේගේ ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා සමතං ගතානි. ඒ විතාම හොඳට හික්මිලා තියෙනවා. අස්සා යතා සාරති නාසුදන්තා. හොඳින් හික්මුණු අස්වැක් බඳිනාලග රියක් වගේ. හොඳින් හික්මුණු අස්වැක් බඳිනාලග රියක් වගේ උන්වහන්සේගේ මේ ඉන්ද්‍රියන් බොහොම සමනයටපත් වෙලා තියෙනවා. පහීන මානස්ස අනාසවස්ස. උන්වහන්සේගේ මානය ප්‍රහාණය වෙලා. ඒ වගේම ආශ්‍රවයන් සම්පූර්ණ සංසිඳිලා. දේවාපි තස්ස. දෙවියන්ට බොහොම ප්‍රියන්ති තාදිනෝ. තාදිනෝ කියලා කියන්නේ රහතන් වහන්සේටම කියන නමක්. එතකොට උන්වහන්සේ දෙවියන්ට බොහෝ ප්‍රියයි. දැන් බුද්ධ දේශනාව තුළ පින්වත්නි දෙවියන් යැදීමක් නැහැ. දෙවියන් යදලා යම් යම් දේවල් දෙවියන්ගේ ඉල්ලීමක් බුද්ධ ශාසනය තුළ නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ ගිහියෙක් හෝ හොඳ යහපත් ජීවිතයක් ගත කරනකොට දෙවියෝ බොහොම කැමැති බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ. මොකද දෙවිවරු ඒ තැන් වලටපත් වෙලා තියෙන්නේ
යහපත් දේවල් කිරීමෙන්. අයහපත් දේවල් කිරීමෙන් දේවත්වයටපත් වෙන්න බෑ. ඒ නිසා යහපත් දේවල් කරන ගිහි පැවිදි අය දැක්කහම ඒ අය ගැන සතුටු වෙනවා. ආශිර්වාද කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සාමාන්‍යයෙන් ඉතින් අපි දේවතා බලි කියලා බණ පොතේ සඳහන් වෙනවා දෙවියන්ට පින්දීමක් කරනවා. දෙවියන්ට විතරක් නෙවෙයි ඥාතීන්ටත් පින් දෙනවා. සබ්බේ සත්තා කියලා සියලු සත්‍යයන්ටම පින් දෙනවා. ඒ පින් දෙන්නේ මොකද? එයාගේ 아무තු දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ සියලු සත්වෝම සතුටට, සැනසීමට, නිවීමට, නිදහසට, නිරෝගීකමට පත් වේවා කියන යහපත් ප්‍රාර්ථනාවක් බෞද්ධයාගේ මනස තුල තියෙන නිසා. දෙවියන් යදින්න ගියාම වෙන අදහසක් එන්නේ. ඒක වෙනම ඉගෙන ගන්න ඕන. දෙවියන් යැදීම බුද්ධ ආගමේ නැහැ. ගිහියෙකුටවත් ඒක අයිති නැහැ. බෞද්ධ පැවිදි කෙනෙකුටත් ඒක අයිතියකුත් නැහැ. එහෙම කරන්නේත් නැහැ. හොඳ බෞද්ධයෝ ඒක තේරුම් අරගෙන තියෙනවා. අපි දෙවියන් යැදීම අවශ්‍ය නැහැ කියලා. යස්සීන්ද්‍රියානි සමතංගතානි අපේ ජීවිතයේ පින්වත්නි වැදගත්ම දේ තමයි ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන 6 අසායත හික්මුණු අස්සේ බඳලන රියක් වගේ හික්මවීම. ඒ හික්මවන්නේ ඇයි? අපි සංසාර ගමන දෙස බලන විට පින්වත්නි සංසාර ගමන යන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි මේ ඉන්ද්‍රිය ගමන මුල් කරගෙන තමයි මේ සංසාර ගමන යන්නේ අපි ඉස්සරහට. ඒ නිසා යම් කෙනෙක් මේ ඉන්ද්‍රිය මනවින් හරි විදියට සුදන්තා හොඳ විදියට දමනය කළොත් එයාට ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙතෙන්දී අපි ටිකක් තේරුම් ගන්න ඕන අපේ මේ ඉන්ද්‍රිය දමනය ගැන බුදුරජාන් වහන්සේ කුමක්ද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පංච උපාදානස්කන්ධ කියන ධර්මය තණ්හා සාගත සිතින් අල්ලා ගැනීම නිසා සසර දිගින් දිගටම යන බව මේ ඉන්ද්‍රිය ගමනේ තුල. ඒක නැවැත්වීම තමයි බෞද්ධයාගේ මූලිකම අරමුණ. මහා අත්තිපදෝම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳට තේරුම් ගන්න ඕන අජ්ජන්තිකංච ආවසෝ චක්කුං අපරිබින්දා කෙනෙකුගේ ආධ්‍යාත්මික ඇස හොඳින් තියෙනවා නම් ආධ්‍යාත්මික ඇසේකුවේ මේ අපිට පේන ඇහැ හොඳින් තියෙනවා නම් බාහිරාච රූපා ආපාතං ගච්ඡanti ආගච්ඡanti බාහිර වර්ණ රූපයක් ගැටෙනවනම් බාහිර වර්ණ රූපයක් ඒ ඇහැට හසු වෙනවනම් තජ්ජෝ සමන්නාහාරෝ හෝති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි කිරීමක් කරනවනම් විඥාන භාගස්ස පාතු භාවෝ හෝති ඒ අවස්ථාවේදී විඥානය කියන එක පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මොකද්ද? අපේ ඇහැ හොඳට පේනවනම් ඒක වෙනස් වෙන්නේ නැතුව පවතිනවනම් ඒ ඇහැට බාහිර රූපයක් අරමුණු වුණාම
සජ්ජෝ කියව මෙනෙහි කිරීමක් කරනවා නම් විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. විඥානය ඇති වෙනවා. ඒ අවස්ථාවේදී යං තථා භූතස්ස රූපං තං රූපෝපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අවස්ථාවේ අරමුණු වෙච්ච රූපය රූප උපාදානේ සංඝං ගච්ඡති. ඒක රූප උපාදානයට වැටෙනවා. ඒක රූප උපාදානයයි. රූප උපාදානය කියලා එක තේරුම් ගන්න ඕන. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යා තථා භූතස්ස වේදනං තං වේදනා උපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. එතන වේදනාවක් තියෙනවා නම් ඒ වේදනා උපාදානස්කන්ධේ සංග්‍රහය. මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය කියන පංචන්නං කන්දානං සංඝං සන්නිපාතෝ හෝති. මේ පංච උපාදානස්කන්ධය කියන එක පහල කරනවා. පංච උපාදානස්කන්ධය කියන එක පහල කරනවා. ඒ කියන්නේ එහෙන් බාහිර රූපයක් දකිනව නම් මෙනෙහි කරනව නම් විඥානය පහළ වීමත් සමගම මේ පංච උපාදානස්කන්ධය පහළ වෙනවයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක එකක් නෙමෙයි මේ පහම පහළ කරනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන එක මනසේ ඇති වෙන දෙයක්. මනසේ ඇති කරගන්න රූප සංඥාවත් එක්ක ඇති වෙන දෙයක්. මේ පංච උපාදානස්කන්ධ කියන එක. ඒ පංච උපාදානස්කන්ධ අහගන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් කිසි කෙනෙක් යෝ ඡන්தோ යෝ ආලයෝ අනනයෝ අජ්ජෝසනං කියලා බුදුරජාණන් වහන්සේ වචන 4ක් මේ සූත්‍රයේ දේශනා කරනවා. ඡන්தோ කිව්වේ කැමැත්තක් ඇති වෙනවනම්. තමන්ට යම්කිසි ආලයක් ඇති වෙනවනම්. අනනසෝ කියලා කිව්වේ ආත්ම සෙනෙහක්. ආත්ම සෙනෙහසක්. එතන ටිකක් අමාරු වචනයක් තියෙන ආත්ම ස්නේහය කියන එක හරියට කුණු මාළු කෑල්ලකට නිල මැස්සෙක් වැහුවා වගේ කියන එකයි. ආත්ම සෙනෙහය කියන එක. ආත්ම සෙනෙහය කියන එක. උපමාව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. අජ්ජෝසනං බැස ගැනීමකුත් තියෙනවා. රිංග ගන්නවා නම් කැමැත්තක් ඇති වෙනවා නම් ආලයක් ඇති වෙනවා නම් ආත්ම දේහයක් ඇති වෙනවා නම් ඒකට බැස ගන්නව නම් දුක්ඛ සමුදයෝ හෝති. එය දුකේ හට ගැනීමයි කියලා බුදුරජාණන් වහන්සේ මොන සූත්‍රයේ දේශනා කරන්නේ? මහා හස්තිපදවෝ සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාය කියලා. එතකොට එතන අපි කරුණු දෙකක් තේරුම් ගන්න ඕන. එකක් පංච උපාදානස්කන්ධ කියන එක සහ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගන්නා වූ ඡන්ද රාගය, කැමැත්ත, ආලය, ආත්ම ස්නේහය,
ඒක බැස ගැනීම කියන කරුණු දෙක. චූල වේදල සූත්‍රයේදී ධම්මදින්නා මහරහත් මහතෙරණිය විශාක උපාසකතුමා සමග කරන ධර්ම සාකච්ඡාවේදී ඒ විශාක උපාසකතුමා ධම්මදින්නා මහරහත් මෙහෙණියගෙන් විමසා සිටින කුමක්ද මේ පංච උපාදානස්කන්ධයත් උපාදානයක් කියන එක දෙකක්ද එකක්ද කියලා. එතන ඒ වෙලාවේ එතුමිය පිළිතුරු දෙනවා උපාසකය පංච උපාදානස්කන්ධය එකක්ය උපාදානය තව එකක්. ඒ පංච උපාදානස්කන්ධයෙන් වෙන්න උපාදානයක් පෙන්වන්න අමාරුයි. නමුත් මේ දෙකක් හැටියට තමයි එතුමිය දේශනා කරන්නේ. දැන් මෙතනත් ඒ විදියමයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන එකේ යම් රූපයක් එතන තියෙනවා නම් ඒක රූප උපාදානේ වැටෙනවා. වේදනා උපාදානේ වැටෙනවා. සංඥා උපාදානේ වැටෙනවා. සංකාර උපාදානේ වැටෙනවා. විඥාන උපාදානේ වැටෙනවා. ඒ උපාදාන පහක් එතන ඇති කරනවා. ඒ උපාදාන පහේ කෙරෙහි යම් ඡන්දයක් ආලයක් ආත්ම ස්නේහයක් බැස ගැනීමක් තියෙනවා. ඒක දුකේ හට ගැනීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බව සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. දැන් තේරෙන්නේ නැති කාරණේ. තේරුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන එක මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හයෙම පින්වත්නි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු විශේෂෙහි උපදින ස්වરૂපය ඒකමයි. වෙන කිසි වෙනසක් නැහැ. ඒ ස්වરૂපයෙන්ම තමයි හටගන්නේ. ඒ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය කෙරී ඇති කරගන්නා වූ චන්දරාගය චන්දරාග විනය චන්දරාග හික්මීම තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අසෘතවත් පුදුජනයා තුළ තියෙන්නේ මේ ඇතිවෙන්නා වූ පංච උපාදානස්කන්ධ කෙරෙහි ඇති කරගන්න ඡන්දය ආලය ආත්ම සෙනෙහ ඒකට බැස ගැනීම කියන ධර්ම කාරණා ඇති කර ගැනීම. ඒ ඇත කර ගැනීමෙන් දිගින් දිගටම මේ පංච උපාදානස්කන්ධය හටගන්න එක උපචය වෙන එක දිගින් දිගටම පින්වත්නි නතර වෙන්නේ නැතුව යනවා. සංයුත්ත නිකායේ වච්චකොත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් වච්ච විමසා සිටිනවා. ස්වාමීනි මේ අහසක නගින මේ ගිනි ගන්නකොට ගිනි ගොඩවල් කැලෑ ආදී දේවල් ගිනි ගන්නකොට අහසට නගින මේ අහසේ කිසි ද්‍රව්‍යයක් පේන්නේ නැතුව ගිනි දැල් විසිරීලා යනවා. ඒ ගිනි දැල් විසිරීලා යන ගිනි දැල් කුමක් උපාදානය කරගන්නවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වච්චය වාතය උපාදානය කරගෙන මේ ගිනි දැල් අහකට යනවා. එතකොට වාතය උපාදානය කර ගැනීම ගිනි දැල් අහකට යන්නේ. මේ පංච උපාදානස්කන්ධය
උපාදානය කරගන්නවා. තණ්හා සාගත සිතින් උපාදාන කරගන්නවා. අන්නේ උපාදාන කර ගැනීම නිසා මේක නිවෙන්නේ නැතුව සතර සන්තතියක් ඇටියට මේ පංච උපාදානස්කන්ධය ගමන් කරනවා. අපි අවදි මනසකින් ජීවත් වෙනවා නම් අපිට අවදි මනසක් තියෙනවා නම් අපි මේ පංච උපාදානස්කන්ධය උපාදානය කරගන්න උත්සාහ කරගන්නේ නැහැ. අපි එතන ආර්ය හික්මීම ඇති කරගන්න උත්සාහ කරනවා. අන්නේ ආර්ය විනය ඇති කරගන්න උත්සාහ කිරීම තමයි සම්තින්ද්‍රියානි සමතං ගතානි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යහපත් ඉන්ද්‍රියෝ කියලා කිව්වේ ඒකයි. මොකද මේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය මාර්ගයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට එතන කෙනෙකුට සිහි කල්පනාව සතිය හොඳින් පිහිටවන්න ඕන. ඒ වගේම සම්පජානකාරී නුවණින් බලන්න ඕන. ඒ බැලීමෙන් පින්වත්නි මේක අස්සා යතා සාරති නාසුදන්තා. ඉක්මුණු අස්සෙක් පැද්ද රතයක් වාගේ මේ ඉන්ද්‍රිය දමනය කරන්නට කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තමයි අපේ ජීවිතවල පින්වත්නි දස කුසල ධර්ම වලින් පටන් ගන්නනේ. අපි දස කුසල කර්ම කරනවා කියලා කියන්නේ. බොරු කීම්, කේලම් කීම්, පරුස වචන කීම්, හිස් වචන කීම් කියනක අපේ වාචික සංවර්ධයත් ඒ වගේම ප්‍රාණඝාත, අදත්තා දාන, කාම විචාචාර කායික වශයෙන් අපි කිසියම් සීලයක ඉන්නවා. ඊළඟට සමතය මුල් කරගත්ත සමාධියකට එනවා අපි. මොකද්ද? අවිද්‍යා ව්‍යාපාද කියන ධර්ම දෙක දුරු කරගන්න සමාධියකට එනවා. අවිද්‍යා ව්‍යාපාද. මොකද අපි මේ ඉන්ද්‍රිය ගමනේදී මූලික වශයෙන් වැටෙන අන්තද්වය මේක තමයි. එක්කෝ අවිද්‍යාවට වැටෙනවා, එක්කෝ ව්‍යාපාදයට වැටෙනවා. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාදේ කියන්නේ මේ මසුරුකම, මේ තණ්හාව තහවුරු කර ගැනීමට යම් අපහසුතාවයක් තියෙනවා නම් එතන ගැටීමක් ඇති වෙනවා. අමනාපයක් ඇති වෙනවා. ඒ නිසා මුළු සතිපට්ඨාන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අවිද්‍යා දෝමනස්සං කියන මේ කාරණා දෙක සංසිඳවන ආකාරයට මේ ඉන්ද්‍රිය හසුරවන්නේ කියලා දේශනා කරනවා. ඉතින් ඒ සමාධි භාවනාවත් තුළින් අවිද්‍යා දෝමනස්ස දෙක සංසිඳවනවා. ඊළඟට අවසානයේ මිත්‍යා දිට්ඨි කියන එක ඒක අවිද්‍යාව තියෙනකන් මේ මිත්‍යා දිට්ඨිය දිනනවා. ඒ නිසා ඒක විපස්සනා දුරේ විපස්සනා මාර්ග ප්‍රඥා මාර්ගේ ප්‍රඥා භාවනාව හැටියට බුදුහාමුදුරු දේශනා කරන දිට්ඨිය. එතකොට පින්වත්නි මේ දස කුසලයේ තුලම සීල සමාධි ප්‍රඥා කියන ධර්ම තුන තියෙනවා. කය වචන දෙක එතන සංසුන් කර ගැනීම සීලය, ඊළඟට අවිද්‍යා දෝමනස් දෙක සංසිඳවන සමාධි භාවනා, ඊළඟට ප්‍රඥා භාවනාව මිත්‍යා දිට්ඨිය. මේ මිත්‍යා දිට්ඨිය කියන එක නැති කරන එක ලේසි නෑ, ඒක ටිකක් අමාරුයි. මේ මිත්‍යා දිට්ඨි කියලා කියන්නේ මොකද්ද? මිත්‍යා දිට්ඨි කියලා කියන්නේ අපේක සම්මා දිට්ඨි අනිත් ඒවා මිත්‍යා දිට්ඨි කියන పూర్ව නිගමන වල ඉඳීම නෙවෙයි. එහෙම කොහොමද අපි සම්මා දිට්ඨි
අපි අදහන ආගම, අපේ භාෂාව, අපේ ජාතිය ඒ ඔක්කොම සම්මා දිට්ඨිය, අනිත් ඒවා මිත්‍යා දිට්ඨිය කියන අදහස නෙවෙයි. ඒකේ අපි හදාගන්න. අපි හිතන දේ. මිත්‍යා දිට්ඨිය කියන්නේ මොකක්ද? අර ගිය දේශනාවේදී කරේ විපල්ලාසයක් ඇති කරනවා. එයි මේ අනිත්‍ය වූ ධර්මය නිට්ටයයි කියලා හිතනවා. ඒක මිත්‍යා දිට්ඨිය කියන්නේ. දුක් ධර්මය සැපයි කියලා හිතනවා. කැඩෙන බිඳ විනාශ වෙන ධර්මය ආත්ම හැටියට සලකනවා. අසුභ ධර්ම සුභ හැටියට සලකනවා. අපිට හදන්න ඕනේ මේක දුකයි කිය හදන්න ඕනේ. නමුත් යථාර්ථය දිහා බලනකොට ලෝක යථාර්ථයක් තියෙනවනම් ඒක කිසිම ආගමකට අයිති එකක් නෙවෙයි. ඒ ලෝක යථාර්ථයක් තියෙනවා නම් ඒ ලෝක යථාර්ථය සාරංච සාරතෝ ඤත්වා. සරුදේ සරුවේට සාරංච සාරත. ඒක දකින්න එක දර්ශනයක් හොඳ දැක්මක් ඒක. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය එහෙම නැත්නම් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්ම හුරුවට හැඩගස්වා ගත්ත අපිට ගැළපෙන විදියට හඩගස්වා ගත්ත ලෝකය. ඒක හරි අනිත් ඒ වැරදි කියන එහෙම එකක් නෑ. ඒක අපි හදාගත්ත සම්මුතියක් මිසක් ලෝක යථාර්ථයක් එහෙම නෑ. මේ ලෝක යථාර්ථයේ දිහා බලනකොට ඒ ඔක්කොම කැඩෙන බිඳෙන විනාශ වෙන ධර්ම. දැන් වේදනාව කියන එක චෛතසිකයක් නේ. ඒ වේදනා චෛතසිකේ ගත්තාම අපි ඒකේ සැප චෛතසිකයක් වේදනා සුඛය ඒක සැපක් හැටියට අපි බලනවා. අනිත් එක වේදනා චෛතසිකය දුකක් හැටියට දුක්ඛ චෛතසිකය හලකනවා. ඒ විදිහට සැප දුක් ආදී වශයෙන් බලනවා. නමුත් මේ චෛතසික මොන විදියෙන් බැලුවත් ඒ සැපේ කියන දේවල් නොබෝ දවසකින් ආයි දුකක් බවට පත් වෙනවා. ඒ නිසා සැපේ කියලා જાතියක් ඇත්තේ නැහැ. අපේ සම්මත ලෝකේ අපි හරිගස්සගත දෙයක් මිසක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටි කියන එක නැති වෙන්නේ අපි තුල තියෙන අර අවිද්‍යාව කියන එක දුරු වීම නිසා. ඒක ප්‍රඥා භාවනාව. ප්‍රඥා සීල සමාධි පඤ්ඤා අවිද්‍යා දෝමනස් දෙක සමාධි අර ප්‍රඥා භාවනාව දිට්ඨි. නිකන් අපි දස කුසල කරනවා කියවට වැඩක් නැහැ. දස කුසල අපි දාන්නෝ අපිට කටපාඩමින් කියන්න පුළුවන් දස කුසලයෙන් සිද්ධ වෙන දේ විය යුත්තේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ වෙලාවේ. ගැඹුරකට බහිනව නම් අපි ගැඹුර නැත්ැනකින් ඉස්සෙල්ලා බහැලා ඒතර ක්‍රමක්‍රමයෙන් යනවා වගේ මේ දස කුසල් අර සීල සමාධි ප්‍රඥාදී කුණ ධර්ම වල වැඩෙන ආකාරය ස්වල්පයක් හෝ මෙනෙහි කරලා තේරුම් ගන්න ඕන. අන්නේ තේරුම් ගන්න එක්කෙනාට ස්වභාවයෙන්ම පුළුවන් අවිද්‍යා දෝමනස් දෙක සංසිඳවලා ඒ ඇත්තට ඒ අවිද්‍යා දෝමනස් කියන එක තමයි අපේ මේ ඉන්ද්‍රිය ලෝකයේ තියෙන අන්තත්වය අන්ත දෙක. උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්ත දෙකනේ අපි ඉන්නේ හැමතිස්සෙම. පිටින් අත්තකිලමතානුയോഗය හෝ කාමසිකාල්ලිකානුയോഗය හෝ කටපාඩම් කළාට ඒ තරම් ප්‍රායෝගික වෙන්නේ අපි මේ ඉන්ද්‍රිය ලෝකයේ අන්ත දෙක ඉන්නේ. ඉතින් අන්තද්වයෙන් ලබන තෘප්තිය මොකද්ද? ඇලීම සහ ගැටීම. අපිට මධ්‍යස්ථ බව ඇති කරගන්න.
කෙනෙකුට පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ බව. අරියෝ අට්ඨංගෝ සම්මා දිට්ඨි පෙන්වන්නේ අන්තද්වයට නොවැටි. අපි මේ දේ හරි විදියට පරීක්ෂා කරලා අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. යස්සින්ද්‍රියානි සමසංගතානි කියන එක කතරම් ගැඹුරුද කියලා ඒ පැත්තකට එබිල බලනකොට තේරුම් ගන්න ඕන. දැන් මේ අතු දන්නව සාමාන්‍යයෙන් අපිට ඇසට අරමුණු වෙන දේවල් න නිමිත්තක් ගායි න ව්‍යංජනක් ගායි ආදී වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඒක තවදුරටත් එහාට යනකොට අපි ඉගෙන ගන්න ආකාරය තමයි අපිට තේරෙන්නේ. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණ අවිද්‍යා දෝමනස්ස දෙක සංසිඳවන්න උගන්වපු දේශනාවන් නම් කය හා වේදනාව හිත ධම්ම කියන මේ ධර්ම හතර තුලම ඒක මේ ඉන්ද්‍රිය මුල් කරගත් ධර්මයක් කියන බව අපි හොඳට තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රියෙන් පරිබාහිරව දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය. ඒ නිසා තමයි චක්කුම් ලෝකේ, සද්දන් ලෝකේ, ගන්ධන් ලෝකේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි එතකොට මේ යස්සීන්ද්‍රියානි සමසංගතානි කියන තැනට එන්නේ මේ කොහොමද දිව්‍ය ලෝකෙක හරි කොහේ හරි යන්න නෙවෙයි. අපි මේක හික්මවන්නේ අස්සා යථා සාරති නාසුදන්තා. ඇයි මේක හික්මවන්නේ? නොහික්මුවොත් මොකද වෙන්නේ? නොහික්මුවොත් වෙන්නේ අර පංච උපාදානස්කන්ධේ තණ්හාසගත සිතින් මේ අල්ලගෙන සසර අපි ගමන් කරන දිගින් දිගට. පංච උපාදානස්කන්ධය කියන එක ඒක ඒ අරමුණත් එක්ක ඇති වෙනවා, ඇති වෙලා ඒක නිරුද්ධ වෙනවා, තව එක් අවස්ථාවක ආයෙ හට ගන්නවා. සම්පතියක් ඇතිරි යන්නා වූ ධර්මයක්. ඊළඟට අපි තේරුම් ගන්න ඕන තමන්ගේ ජීවිතයට ඇතුල් කරලා ජීවිතයට ඇතුල් වෙලා තමන්ගේ ජීවිතයේ දේශ බලලා ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ හුරු වීමෙන් තමයි අපිට දියුණුවක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. හුඟක් අය දන්නේ නැහැ මේ දියුණුව ලබනකොට අර අපි පතලා ගන්න දේවල් ඉබේ ඇවිල්ලා බව. ඉබේ ඇවිත් තියෙන බව. අපි පතලා ගන්න දේවල් ප්‍රාර්ථනා කරලා ගන්න දේවල් ඉබේ දන්නේම නැහැ ළඟට ඇවිල්ලා තියෙනවා. ඒක ප්‍රාර්ථනා කරලා නෙවෙයි. අර දියුණුවත් එක්ක ඇති වෙන දෙයක් ඒක. ඒක තේරුම් ගන්න ඕන. ගුණ ධර්ම වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන්, ආයතන වශයෙන් දියුණු කරනකොට ඒ තනස්සා ප්‍රාර්ථනා කරන ලබන දේවල් ආකස්මිකව ඒ ප්‍රධාන ධර්ම පැමිණීමත් එක්ක ඒවා පැමිණලා තියෙනවා. දිව්‍ය ලෝකවල යන්න හිතන්න ඕනේ නැහැ. භක්ම ලෝකවල යන්න හිතන්න ඕනේ නැහැ. ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඒක හරියට බුදුරජාණන් වහන්සේ සාරෝපම සූත්‍රයේදී හරය ගන්න ගිහිල්ලා පොත්තක් ඉල්ලුවා වගේ. එළය ඉල්ලුවා වගේ. කොළ ටිකක් ඉල්ලුවා වගේ. හැබැයි ආයෙ මොකටද? හරය ගන්න. හරය මොකටද? හරය අරටුව දිරන්නේ නැහැ. ඒකෙන් තමයි අපි යම්කිසි දැව නිෂ්පාදනයක් කරගන්නේ. ඒ සඳහා නමුත් අන්තිමට ඊළඟට යන්නේ පොත්ත, එලේ, කොළ. නමුත් හරය දැනගත් එක්කෙනා, හරය තේරුම් ගත් එක්කෙනා, හරයෙන් වැඩ ගන්න එක්කෙනා අනිකුත් දේවලුත් දන්නවා. ඒව හොයලා නෙවෙයි. මොකද ඒවා අතපත ගාමින් තමයි ගියේ හරය හොයාගන්න.
ඒ නිසා යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඉබේ අවබෝධ වෙන දෙයක් විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ. පහින මානස්ස අනාසවස්ස මාන ධ්වජ මානේ නැමැති කොඩිය. දැන් අපිට විවිධ විදියට ඔය හීනමාන, සෙය්‍යමාන ඒක නෙමෙයි මෙතන මාන කියන්නේ. මාන කියන එක බලන්න මාන අවිජ්ජා. අවිජ්ජාව ළඟට තියෙන එකක් මාන. පුංචි එකක් නෙමෙයි. දස සංයෝජන කියවගෙන යනකොට දස සංයෝජන උද්දම්භාගය සංයෝජන පහට ඇතුළත් ධර්මයක් මාන. ඒක ඒ නිසා මාන ධ්වජ. ඒ කොඩිය තමයි උස්සගෙන ඉන්නේ. ඒ මොකද්ද කොඩිය? අස්මි වෙමි. මම වෙමි. අර ආත්ම සෙනෙහි කියන එකමයි. කුණු මස් කෑල්ලකට නිලමැස්සෙක් වැහුවා වගේ මේ ආත්ම සෙනෙහය තමයි තියෙන්නේ. ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තා. ඒ වෙමි කියන බෙදීම මුල් කරගෙන තමයි මේ ඔක්කොම බෙදීම් තියෙන්නේ. නැත්තම් බෙදීමක් එන්නේ නැහැ. අර පහළ ස්තරේ අපි විග්‍රහ කරන හීනමාන, සෙය්‍යමාන, සංසමාන ඔය ඔක්කොම එන්නේ ඒ නිසා. නැත්තම් එහෙම එන්නේ නැහැ. ඇයි අපිට මානය ඇති කරගන්න පුළුවන් තැනකද බලමු ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ මොකද්ද? සර්ප කුණක් හොඳට ඇඳගත්ත කෙනෙකුගේ සර්ප කුණක් මෙල්ලේ වටා ගැට ගහලා තියෙනවා. එයාට සතුරු වෙන්න පුළුවන්, ඒ ගමන යන්න පුළුවන්. බලු කුණක් එල්ලලා තියෙනවා. මිනි කුණක් එල්ලලා තියෙනවා. මම නෙවෙයි කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සර්ප කුණක් එල්ලලා තියෙනවා. එහෙම නැත්නම් බලු කුණක්, සුනක කුණක් එල්ලලා තියෙනවා. එහෙම නැත්නම් මිනි කුණක් එල්ලලා තියෙනවා. හැබැයි මේ යන්නේ කොහෙද? හොඳ උත්සවයකට හොඳ ඇඳුම් සැලසුම් තේරෙන්නේ. ඒ මොකද්ද ඒක බුදුරජාණන් වහන්සේ ඒ උපමාවලින් කිව්වේ මොකද? මාන ධ්වජය ඔසවලා තිනවා. ආත්ම ස්නේහය කියන එක තියාගෙන ඉන්නවා. මොකක් කෙරෙහිද? මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි. පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගෙන තියෙනවා. ඒක ඇති කරගන්න පුළුවන් දෙයක්ද? මේ සූත්‍රයේ අවසාන පිට කියවල බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මේ විදිහට මේ ආධ්‍යාත්මික මේ ඉන්ද්‍රිය ගමන පිළිබඳ දේශනා කරන තැන උන්වහන්සේ ඉතා ලස්සන දේශනාවක් කරනවා. මොකද්ද? යෝ පටිච්ච සමුප්පාදං යම් කිසි කෙනෙක් මේ පටිච්චසමුප්පාදය දකිනවනම් සෝ ධම්මං පස්සති. ධර්මයේ දකිනවා. යෝ ධම්මං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති කියන වාක්‍ය බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන මේ මෙතන මේ ඉන්ද්‍රිය ගැන කියනකොට. ඒ නිසා මහණෙනි මේ පංච උපාදානස්කන්ධය ප්‍රත්‍යයෙන් හටගන්න එකක්ය. පටිච්චසමුප්පාදය මේකෙන් දකින්නවය. ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. ඇයි මොකක්ද ප්‍රත්‍යය කියලා කිව්වේ? අජ්ජස්තිකංච චක්කුං අපරිවින්නා. ඒක ප්‍රත්‍යය. බාහිරාජ රූපා ආපාතං ආගච්ඡන්. ඒක එක ප්‍රත්‍යය. තජ්ජෝ සමන්නාහාරෝ හෝති. මෙනෙහි කිරීම තව ප්‍රත්‍යයක්. ප්‍රත්‍ය සමූහයක් නිසා. එතකොට මේ ප්‍රත්‍ය වල එකක් දෙකක්වත් එහාට මෙහාට ගියොත් අරූපය දකින්නවද?
රූප උපාදානය ඇති වෙනවද? වේදනා උපාදානය ඇති වෙනවද? සංඥා උපාදානය ඇති වෙනවද? සංකාර උපාදාන ඇති වෙනවද? විඥාන උපාදාන ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඇයි? අර සත්‍ය අඩු වැඩි වීම නිසා. හරියටම ප්‍රත්‍ය දුනහම අන්න එතන පච්චුප්පන්නව හට ගන්නෝ මේ චක්කු විඥානය කියන එක සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙලි දේශනා කරනවා. එතකොට බලන්න මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යෝ ධම්මං පස්සේ සෝ මං පස්සති. උන්වහන්සේ දේශනා කරනවා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. කෙනෙක් ගැන කියන්නේ නැහැ. පුජ්‍යලයක් ගැන කියන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේ පටිච්චසමුප්පාදේ ක්‍රියාවලිය දකිනවා නම් ඒක තමයි ධර්මයේ දකිනවා කියලා කියන්නේ. ධර්මයේ දකිනවා කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ දකින එක. වෙන මොකක් නෙවෙයි. එතකොට මේ පච්චුප්පන්නව හට ගන්නා වූ ධර්මයක් කියන එක තමයි. උන්වහන්සේ දේශනා කරන්නේ මේ පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් කෙනෙක් ඇති කර ගන්නා වූ ඡන්දය, ආලය, ආත්ම සෙනෙහය, ඒ වගේම ඒ පංච උපාදානස්කන්ධය ගිල ගැනීම, බැස ගැනීම, තහවුරු කර ගැනීම අජ්ජෝසාන කියලා දේශනා කළේ ඒකයි. කරනවා නම් ඒක දුකේ හට ගැනීමක්. අනු දුක හටගත්තේ. ඒ මොකද මේ පච්චුප්පන්නව හට ගන්නා වූ ධර්ම වලට ධර්මයේදී පෙන්වන්නේ ඒව ඔක්කොම සංකත ධර්ම හැටියට. පච්චුප්පන්නව හට ගන්නා වූ ධර්ම. ඒ සංකත ධර්ම උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ දත්තස්ස පඤ්ඤායති. ඒවා හට ගන්නෝ ඒවා බින්දෙනෝ පවතිනවා කියන ධර්ම ඒවා වෙනස් වෙනවා විපරිණාම තත්ත්වයටපත් වෙනවා. දැන් අපි සාමාන්‍ය වශයෙන් ගත්තාම සම්පූර්ණ දැන් ඇති වෙලා නැති වෙනවා කියලා කිව්වම කෙනෙක් හිතනවා සමහර විට අර මම කලුරුක් කියලා ඇති මේ අත්තක් කැපුවා වගේ නැති වෙලා ආයෙ හට ගන්නවා කියලා. එහෙම හට ගන්න විදියක් නැහැ. මේක සම්තතිය. විවිධ රූපාකාර විපරිණාම තත්ත්වයන්ට අපිපත් වෙනවා. ඒ හට ගන්නා වූ රූපාකාර ස්වરૂපේ වෙනස් වෙනවා. දැන් අපේ ශරීරයක උනත් පුංචි කාලේ ඉඳලා මේ දක්වාම මේක සම්තතියක් හැටියට තිබිලා තියෙනවා. අපි ඒ නිසා ඒ නමින්ම කතා කරන මේ අහවලා ඉන්න දැන් ගොක් වයසයි. හැබැයි ඉන්නවා තාම මැරුන්නේ නැහැ. හැබැයි අර ඒ පුංචි කාලේ ඉඳලම වෙනස් වෙවි විවිධ රූපාකාරයන් හටගන්නේ මේ සම්තතියක් හැටියට මේක පැවතුණා. නැති වුණා. වෙනස් වුණා. දැන් ඊළඟට ඉන්ද්‍රියක් ගත්තාම ඒ ඉන්ද්‍රිය වල අරමුණු වෙනස් වෙන ආකාරයට මේ පංච උපාදානස්කන්ධය වෙනස් වෙනවා. ඒකාකාරයෙන් රූපයක් දැකීම මුල් කරගෙන ඒ රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන ආදී වශයෙන් ඒ පංච උපාදානස්කන්ධය මනසේ ඇති වෙනවා. ඊළඟට ශබ්ද රූපයක් ආපු නිසා එතනින් ආයි ශබ්ද රූපය මුල් කරගෙන පංච උපාදානස්කන්ධය. නහයෙන් ගන්ධ රූපය මුල් කරගෙන හට ගන්නවා. රස රූපය මුල් කරගත හට ගන්නවා. පොට්ටබ්බ රූපය හට අරගෙන හට ගන්නවා. ඒ විදිහට හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි
ඊළඟට දේශනා කරනවා පහින මානස්ස මාන කියන්නේ බෙදීම මානී බව වෙන්කර ගැනීම ඒ වෙන් කරගන්නේ තමා ඉස්සෙල්ලා වෙන් කරන්න හදන්නේ මොකද්ද මේ පංච උපාදානස්ස වෙන මොකක්වත් නෙමෙයි ඊළඟට උන්වහන්සේ ළඟ ඒ මානය ප්‍රහාණය වෙලා ඒ කියන්නේ මානද්වජය අත්හැරලා උන්වහන්සේ ආතුන් වහන්සේ තවදුරටත් බෙදීමක් නැහැ මගේ වෙමි හෝ මම වෙමි හෝ මගේ ආත්ම වෙමි හෝ කියන ඒ මොකක්වත් බෙදීමක් උන්වහන්සේ තුල ඇත්තේ නැහැ ඊළඟට අනාසවස්ස ආශ්‍රවයන් සම්පූර්ණ ක්ෂය වෙලා කාමාසව භවසව ආදී වශයෙන් දැන් මම දේශනාවක් කළා මේ ආශ්‍රව ඒ වගේම අපේ ළඟ තියෙන දස සංයෝජන ධර්ම ඒ ඔක්කොම ස්ථිර බවට ගිහිපුවා කියලා දේශනා කළා චූලමාලුක්‍ය සූත්‍රයේ ස්ථිර බවට ගිහිල්ලා තියෙනවා. ඒ ස්ථිර බවට ගියපු ඒවා ගලවන්නේ යෑමක් නෙවෙයි. අපි ඒ සංයෝජනයන් ඇති කරගන්නා වූ ධර්ම ඒ අවස්ථාවේදී දුරු කිරීමක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඒක කොහොමද වෙන්නේ කියන බව ඒ දේශනාව තුළ සිද්ධ කළා. ඊළඟට දේවාති තස්ස පියනන්ති තාදිනෝ කියලා දේශනා කරේ උන්වහන්සේට ලාභයක් ලැබුණත් තාදී අලාභයක් ලැබුණත් තාදී නින්දාවක් ලැබුණත් තාදී ප්‍රශංසාවක් ලැබුණත් තාදී ඇයි උන්වහන්සේ මේ ලාභයක් ලැබුණාම තාදී කියන්නේ සැලෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නේතන තියෙන්නේ. උන්වහන්සේ අවිද්‍යාව දුරු කළා දෙනවා. අලාභයක් ආව පටිඝයනේ තියෙන්නේ. ඒකත් දුරු කළලු උන්වහන්සේ. ඇයි සම්මාදිට්ඨිය උපදවලනේ තියෙන්නේ. ඒ උන්වහන්සේ තාදී. දැන් මේ දෙකම සැලවීමක් නේ හේතු වීමක් නේ අල්ල ගැනීමක් නේ අවිද්‍යාව වශයෙන් අල්ල ගැනීම හෝ ව්‍යාපාද වශයෙන් අල්ල ගැනීම. මේ දෙකම අල්ල ගැනීම හේතු වීමක් සැලවීමක් ගැටීමක්. ඒ නිසා තමයි උන්වහන්සේ ලාභේදිත් තාදී අලාභේදිත් තාදී. ලාභේදී වගේ අලාභේදිත් තාදී නෙවෙයි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. ලාභේදී වගේම අලාභේදී තාදී ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ලාභේදී කොහොමද ආදී වශයෙන් විග්‍රහ කරන්න ඕන. ඒක තේරුමක් නැහැ. ඒ නිසා උන්වහන්සේ ලාභේදී තාදී අලාභේදී තාදී. දැන් අපිත් එහෙම වෙන්න ඕනද? ඇයි ඒකනේ සතිපට්ඨාන සූත්‍රයෙන් උගන්වන්නේ? මහා බලන්නේ ධර්මයේ. ඒකනේ උගන්වන්නේ. දැන් මේ ඉන්ද්‍රිය ගමනේදී ඒක තමයි අපි ඉගෙන ගන්නෙ. කොහොමද අපි සම්මා දිට්ඨිය ඇතුව ජීවිතය ගත කරන්නේ කියන එක. එහෙම නැත්නම් අපිට ඒක ප්‍රායෝගික නැහැ. අපි නිකම්ම වචන ටිකක් කටපාඩම් කරලා තියෙනවා. සූත්‍රයක් කියවලා තියෙනවා. සූත්‍රයක් ශ්‍රවණය කරලා තියෙනවා. මෙනෙහි කරලා තියෙනවා. මේ අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ නැහැ. ජීවිතයට සම්බන්ධ වෙන්න ඕන. ඒ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මොකටද? අපේ ජීවිත විමුක්තිය සඳහා. අර දස කුසලයේ ඉඳලම අපි සම්බන්ධ කරනවා. ජීවිත විමුක්තිය සඳහා. ඊට වඩා සියුම් මේවට යනකොට සතිපට්ඨාන සූත්‍ර ආදී දේවල් වලින් අපි තව සියුම් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන
මේ යස්සීන්ද්‍රියානි සමතං ගතානි අස්සා යතා සාරතිනා සුදන්තා කියන වාක්‍යය ඊටම රමණීය වාක්‍යයක්. හොඳින් ඉන්ද්‍රිය පාලනය කරන කෙනා හීලෑ කරපු හොඳින් හික්මවන ලද අස්වැයෙක් යොදන කරත්තයක් වගේ. තමාට කැමති තැනකට ඒක මෙහෙවන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට අපි සුගතෝ කියනවා. සුගතෝ සුගතත්තානං සුගතෝ සුන්දරම් පිට කියනවා. බුදුරජාණන් වහන්සේ නිවනටපත් වෙච්ච නිසා අපි සුගතේ කියනවා. නිවනටපත් වුණු ඒක හොඳයි. ඒකත් සුගත තමයි. හැබැයි උන්වහන්සේගේ යක්ෂින්ද්‍රියානි සමතං ගතානි. උන්වහන්සේගේ ඇස කන නාසය දිව සුගතයි. ගමන හොඳයි. ගමන යහපත්. අපි ඇහින් ගමනක් ගියොත් ඒක යහපත් නෑ. ඇයි යහපත් නැත්තේ? කර්ම නිමිති ගති කොහොම ඒක තුල ඇති වෙනවා. කර්ම ඇති වෙනවා. කර්ම නිමිති ඇති වෙනවා. ඒ ඔක්කොම අල්ල ගන්නවා අපි. ගතිත් ඇති වෙනවා. ඒ ඔක්කොම පින්පව් වලට අයිති. ඉතින් පින්පව් වලට අයිති ගමනක් නම් ඒ තරම් සුබ නෑ ඒක. බුදුරජාණන් වහන්සේ යන ගමන පින්පව් වලට අයිති ගමනක් නෙවෙයි. උන්වහන්සේ සුගත කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොට්ටපාද සූත්‍රයේදී දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඕලාරික ශරීරය පිළිබඳ, ඊළඟට මනෝමය ශරීරය පිළිබඳ, ඊළඟට සංඥාමය ශරීරය පිළිබඳ ශරීර තුනක් ගැන. ඒකට උදාහරණ බුදුරජාණන් වහන්සේ දෙනවා. මනෝමය ශරීරය කොහොමද? කොපුවෙන් කඩු අදින්නා වගේ. ගහක ගොබයක් ගලවනවා වගේ. මනෝමය ශරීරය. ඒ කියන්නේ මේ අපිට පේන කබලින්කර ආහාර වලින් යැපෙන එක නෙවෙයි. මේක අපේ ආධ්‍යාත්මික ශරීරය තුල තියෙනා වූ එකක් මනෝමය ශරීරය. ඒක උන්වහන්සේ දේශනා කරන සියලුම අංගපසක වලින් යුක්තයි කියලා දේශනා කරනවා. ඒ පොට්ටපාද සූත්‍රය දීගනිකා. ඒක කියවල බලන්න නිකන් එතකොට සූත්‍රය. සියලුම අංගපසක වලින් මේ මනෝමය ශරීරය යුක්තයි. දැන් අපි පුරුදු කරන දේවල් මම තේරුම් ගත්ත විදිහට ඒ පුරුදු ගත දේවල් පින්වත් ඒ පුරුද්දක් හැටියට යන්නේ ඒ නිසා. නැත්තම් මේ මොළයේ තියෙන ඉන්ද්‍රිය එහෙම නැත්තම් මස්තිෂ්කය පොළොවට පස්සෙලා යනවා. විඥානය චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං. අර මහ පොළොවට මේ ශරීරේ දිරච්ච දරකණක් වගේ වැටෙනකොට මේකෙන් ඉවත් වෙන දේ තමයි විඥානය. ඒ විඥානය එතකොට හුදකලා එකක් නෙමෙයිනේ. ඒ හුදකලා එකක් මේ සූත්‍රයට අනුවත් එහෙම නෙවෙයි. මොන සූත්‍රයට අනුවද? මහාත්තිපදෝම සූත්‍රයේදී යම් රූපයක් තිබුණනම් ඒ රූප උපාදානස්කන්ධය වැටෙනවා. වේදනාවක් වෙන වේදනා උපාදාන. එතකොට මේ උපාදානස්කන්ධ පහෙන්ම යුක්ත එකක් මේ විඥානය කියන්නේ. චන්දරාගයෙන් අල්ලගත්ත ආත්ම ස්නේහයෙන් අල්ලගත්ත අජ්ජෝසානෙන් බැසගත්ත තදින් අල්ලගත්ත එකක් මේ පංච උපාදානස්කන්ධ කියන්නේ. එතකොට මේක අල්ලගෙන ඉන්නවා මේ ධර්ම පහම. රූප වේදනා
සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ කියන්නේ ඒකයි. ඒක මේ අපිට මේ ඇසට හසු වෙන එකක් නෙවෙයි. ඒක සිවුම් එකක්. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය දියුණු කරනකොට ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරනකොට ඒ දියුණු වෙන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕන. අර ආධ්‍යාත්මික මනෝමය ශරීරය ඇතිට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ උපාදාන ස්කන්ධ පහෙන් යුක්ත ධර්මයේ බව අපි තේරුම් ගන්න ඕන. දැන් ওই බණ පොතේදී ඉන්නේ ගන්ධබ්බෝ වා ගන්ධබ්බීවා ආදි වශයෙන් පෙන්වන්නේ ගන්ධබ්බේ ඇතුළු වුණා කියලා. ඒ මනෝමය ශරීරයේ තියෙන විශේෂත්වය මේ කොන්ක්‍රීට් කණුවක් කරා වුණා ලොකු පර්වතයක් කරා වුණා ගමන් කරන්න අපිට මේ ඕලාරික ශරීරයට බෑ. ගමන් කරන්න පුළුවන්. හිතාසියුම් එකක්. ඒ නිසා භාවනා කරන එක්කෙනාගේ ඒක උසස් මට්ටමට දියුණු වෙනවා. අන්තිමට මේක මේ ඕලාරික ශරීරයත් මනෝමය ශරීරයත් සංඥාමය ශරීරයත් හේතු ප්‍රත්‍යයෙන් අරගත්ත පටිච්චසමුප්පන්න ධර්ම නිසා ඒ ධර්ම න්‍යාය ඉගෙන ගත්ත ඒ ධර්මයට අනුව හසුරවන්නා වූ තැනැත්තා මේ සියලුම ශරීර අත්හරිනවා. ඒ අල්ලගන්නේ නැහැ එකක්වත්. ඒ තමයි සත්‍ය ජාති පුනබ්බවෝ කියලා කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ පුනර්භවයට පත් වෙලා හිටියා අවුරුදු 35 දී. පරිනිබ්බිතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං පුනර්භවයට පත් වෙලා තිබුණා අපේ බුදුරජාණන් වහන්සේ. පුනර්භවයට පත් වෙලා තිබුණට සමහර සූත්‍රවල තියෙනවා මනෝමය ශරීරයෙන් බ්‍රහ්ම ලෝකෙ ගියයි කියලා. බුදුරජාණන් වහන්සේ. ඒක මේ ශරීරෙ නෙවෙයි. බාහිර ශරීරෙ නෙවෙයි. හැබැයි උන්වහන්සේට බාහිර ශරීරෙත් තිබුණා. ඒ තිබුණට උන්වහන්සේ ඒක අල්ලගෙන හිටියද? මේක මගේ කියලා. මේක මගේ ශරීරය කියලා අල්ලගෙන හිටියද? නැහැ. අනිකුත් ඒවත් එහෙම තමයි. පිරිනුවන් යනවා කියන්නේ මේ ඔක්කොම තමල ගහලා බෙල්ලහිරි කරගන්න එකකට නෙමෙයි. මේවා පරිහරණය වෙනවා. හැබැයි මේවා තමානෝයි අනුන්ගෙත් නෙමෙයි. මේ ඔක්කොම මොකද්ද? ධර්ම සම්තති. ධර්ම සම්තති. ඒ ධර්ම සම්තති මොකටයි තියෙන්නේ? ඒවා පටිච්ච සමුප්පන්න ධර්ම සම්තති. ඒවා පාටවත් අල්ලගන්න බෑ. බදාගන්න බෑ. ගෙනියන්න බෑ. දැන් උන්වහන්සේ අන්තිම කාලේ කියන දැන් අවුරුදු 45ක් මම මේ ශරීරය නරත්තු කර තව දුරටත් මේක නරත්තු ගන්න බෑ. දැන් ඔක්කොම දිරලා කැඩලා මේ විලා තියෙනවා. මහයිනි දැන් මේක තව දුරටත් මට නරත්තු ගන්න බෑ. ඒ මොකද ඒක සංස්කාර ඒක කැඩලා මිදලා දිරලා යනවා. උන්වහන්සේ මනෝමය ශරීරෙත් ඒ විදිහ එකක්. එතකොට ඒ ගැන හුඟක් අපි තේරුම් ගන්නට තියෙන කාරණාවක් ගැන කිව්වේ මේ අය භාවනා කරනෝ දන් දෙනෝ සිල් රකින්නෝ සිල් රකින්නෝ කියන්නේ මොකක්ද? බොරු කියන්නේ. මේක සීලයක් නෙවෙයි. සත්‍යවාදී කෙනෙක් කියන්නේ. අනුන්ගේ දේවල් ගන්නෙ නැහැ.
සීලයක් තියෙක. අනුන්ගේ දේවල් ලෝභ කරන්නේ නැහැ. ඊළඟට මේ විදිහට බලනකොට තමන්ගේ හිත කය වචන ඒ ධර්ම වලින් සීලක පිළිපදලා ඉන්නවා. ඒ සීලයක් රකින්නවා කියලා මේ සීලයක් උස්සගෙන මහන්සි කරන එකක් නෙවෙයි. අවබෝධය තුල ඒව කරන්නේ නැහැ. අන්න එතෙන්ට ඇවිල්ලා ඉන්නවා මෙයා. ඉතින් කොච්චර හොඳද බලන්න. ඒක ලේසිද කියලා කට්ටිය දැන් මේක නීති මාලාවක් හැටියට ඕක ආරක්ෂා කරන්න ඕක බැඳලා ඉන්නවනම් ඒක බරක් තියෙනවා ඇඟට ශරීරෙට තමන්ගේ ජීවිත රටාවට ලොකු බරක්. හැබැයි බොරුවන් නොකියන එක බරක් නෙමෙයි. ඒක කියන්නේ නෑ. අනුන්ගේ දේවල් ගන්න. ඒක බරක් නෙමෙයි. අවබෝධයෙන් කරන්නේ. ඒ ධර්ම අවබෝධය. ඉතින් ආවයි කියන්නේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අයට දුර ගමනක් තියෙනවා. ඒ සෑහෙන දුරට ලොකු ගමනක් ආපු පිරිසක් තව ඉස්සරහට යන්න පුළුවන් පිරිසක්. හුඟක් අයට අපහසු දේවල් මේ ඇයට ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. ඒ ඔක්කොම ඇති වෙන්නේ ධර්ම අවබෝධය නිසා. සක්කාය දිට්ඨිය කියන ධර්මය දුරු කරන්නට යන එක්කෙනාට ලොකු රහස් නැහැ. රහස් තියෙන ඒක ආරක්ෂා කරන්න යන එක්කයාට අනිත් එක රහස් නැහැ. ධර්මයේ ස්වરૂපේ. ඒ නිසා භාවනා කරන සිල් රකින්න බණහන මේ අයගේ මනෝමය ශරීරය ඊට උසස් පොහොසත් බවට පත් වෙලා තියෙනවා. දෙවිවරු සමහර දෙවිවරු ඉන්නවා සම්පූර්ණම මේ ඕලාරික ශරීරේ නැතුව මනෝමය ශරීරේ දේවතා සංයුක්ත බැලුවාම පේනවා මනෝමය ශරීරේ. ඒ නිසා සාමාන්‍යයට පේන්නේ නැහැ දෙවිවරු. බුදුරජාණන් වහන්සේට පේන සාමාන්‍යයට පේන්නේ නැහැ. දෙවිවරු පෙන්වන්න බෑ. ඒ ශරීරය සියුම් වෙලා තියෙනවා. ඒ සියුම් තල තියෙනවා. ඒ තලවල ජීවිතය ගත කරනවා. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය කියන එක සසර තණ්හා සහගතයෙන් අල්ලගෙන යන්නේ කොහොමද කියන එක ටිකක් විමසල් බලන්න. විමසල් බලන්න ඕන තේරුම් ගන්න ඕන. අපේ ශරීරේ කොටස් ඔක්කොම මහ පොළොවට පස් වෙලා යනවා. ඒ මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට නිකම්ම සිතවිලි මාත්‍රයකට මේක ඒ සිතවිලි මාත්‍රේ සන්නායකය වේගය මොකද්ද? ඒ ධර්ම දරාගෙන සිටීමේ ශක්තිය කුමක්ද? අන්න ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේදී මේ ශරීර තුනක් ගැන භික්ෂුන් වහන්සේට දේශනා කරන්නේ. ඒක හින්දු ඇත්තෝ ඒක ආත්මය හැටියට සැලකුවා. ආත්මයක් කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒවා කොහොම පරිසම්පන්නයි. ඒවා සම්පතියක් හැටියට වෙනස් වී යනා වූ ධර්මයක්. උන්වහන්සේ පෙන්වන ආකාරයට විඥාණයවත් පරිසම්පන්නයි. ඒ ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ දෙයක්. දැන් මේ පටිච්චසමුප්පන්න ධර්මවල ප්‍රත්‍ය විතරක් නෙවෙයි හේතු ප්‍රත්‍ය කියලායි අපි කියන්නේ. අපි කියන්නේ කොහොමද? හේතු ප්‍රත්‍ය.
දැන් හේතු ප්‍රත්‍ය කියන එක තෝරන එක ටිකක් අමාරු වෙලා. නමුත් මට මෙහෙම කියන්න පුළුවන්. පටිච්චසමුප්පාද එහෙම නැත්නම් ඉදප්පච්චයතා කියන එක සලකනකොට අපි පෙන්නන්නේ මොකද්ද? ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන යම් කිසි පිළිවෙලක්, යම් කිසි සටාවක්, ක්‍රමයක් කවුරුත් හදපු එකක් නෙවෙයි ඒක. ඒ විදියට තමයි මේ පටිච්චසමුප්පාද න්‍යාය සිද්ධාන්තය කොට දැකේ. අන ධර්මයේ විග්‍රහ කරනකොට පෙන්නෝ ඒ න්‍යාය විග්‍රහ කරන ධර්මය තමයි හේතුව. ඒ න්‍යායට අනුව ප්‍රත්‍යයේදීලා තියෙනවා නම් අන්න හේතු ප්‍රත්‍ය. දැන් පටිච්චසමුප්පාදේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ප්‍රත්‍ය ඔක්කොම එදිලා තියෙන්නේ ඉතිමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන ධර්මතාවයට. තේරුණාද ඒක? කිව්ව එක තේරුණාද? ඒ නිසා ඒ හේතුවට අනුරූපව මේ ප්‍රත්‍ය එදිලා තියෙනවා. ඒ නිසා හැම එකක්ම තුලම තියෙන හේතුවකුත් තියෙනවා ප්‍රත්‍යයකුත් තියෙනවා. අර පටිච්චසමුප්පාද. ඒ මොකද ඊට අනුරූපව හැදගෙන තියෙන නිසා. හැබැයි මහා කච්චායන මහරහතන් වහන්සේ ටිකක් අපිට තේරෙන්න උගන්වනවා. දැන් එහෙම කිව්වම ඒකට තේරෙන්නේ නැහැ හේතුප්‍රත්‍ය කිව්වා. උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි පොල් පැලයක් කියමු. ඒ පොල් පැලයක් හටගන්න ඌමනා කරන ප්‍රත්‍ය මහ පොළොව, ඊළඟට සූර්යාලෝකය, ඊළඟට ජල සීරාව, ඒ ඔක්කොම මොනවද? ප්‍රත්‍ය. හැබැයි අර පොල් ගෙඩියේ තියෙන සහජාත ලක්ෂණ, ස්වකීය ලක්ෂණය දිගට ගෙනියන්නේ අර ගොබය විසින්, අර පොල් ගහ විසින්. ඒ මොකද්ද? ඒ පොල් බීජය මාර්ගය. පොල් බීජය තමයි ඒක ගෙනියන්නේ ඉස්සරහට. ස්වජාතික ස්වરૂපය. ඒ නිසා උන්වහන්සේ කියන එක තමයි හේතුව කියලා. ඒක ප්‍රත්‍යක් නෙවෙයි. පොල් ගෙඩිය කියන එක හේතුවක්. ඒ බීජය තමයි හේතුව හැටියට උන්වහන්සේ කියන්නේ. තේරුණාද කියු කාරණේ? අනිත් ඒවා ඒ බීජය හට ගැනීමට උවමනා කරන පොළොව, ජලසීරාව, සූර්යාලෝකය, ඒ ඔක්කොම පස, ඒ ඔක්කොම ප්‍රත්‍ය හැටියට උන්වහන්සේ දේශනා කරනවා. නමුත් මුළු පටිච්චසමුප්පාද සම්පන්න දැන් පංච උපාදානස්කන්ධය ගන්නකොට පංච උපාදානස්කන්ධය බීජයක් හැටියට ගත්තොත් ඒ පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතු වෙන මොනවද? චක්කුම් අපරිබින්නම් හොති. මේ ඇහැ හොඳට පේන එක අවශ්‍යයි. ඒක ප්‍රත්‍යක්. බාහිරාජ රූප ආපාතං ආගච්ඡන්ති. මේ බාහිර රූපය ඒක. එතකොට ඒ ප්‍රත්‍ය. නමුත් අර ස්වජාතික ලක්ෂණය වූ ඒ ස්වකීය ලක්ෂණය, මේ පංච උපාදානස්කන්ධයේ ස්වකීය ලක්ෂණය තථා භූතස්ස රූපං රූප උපාදානස්කන්ධේ සංඝං ගච්ඡති කියපු මේ ලක්ෂණය දිගට අරගෙන යන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ නැමැති බීජය. අනිත්‍ය ඔක්කොම ප්‍රත්‍ය. ඒක තේරුණාද මන් දන්නේ. එතකොට හේතු ප්‍රත්‍ය මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ විදිහටයි තෝරන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ
කියන එකත් උපාදානස්කන්ධය කියන එකත් දෙකක් මිස එකක් හැටියට නෙවෙයි ධර්මයේදී පෙන්වන්නේ. හැබැයි පංච උපාදානස්කන්ධයෙන් පරිබාහිරව උපාදානස්කන්ධයක් පෙන්වන්න අමාරුයි. මොකද අර ගිනි දැල්ලක් වාතයෙන් වෙන් කළා හඳුන ගන්න බැරුව වගේ අහසෙන් අගින. ඒ ගිනි දැල් අහසට පැන නැගීමේ ලක්ෂණය යම් ආකාරයකින් වාතය හා බැඳලා තියෙනවා නම් ඒ හා සමානයි පංච උපාදානස්කන්ධය උපාදානස්කන්ධය. උපාදානස්කන්ධය කියන්නේ චන්දරාගය, ආලය කියන ධර්ම. එතකොට මේ මහා අත්පදෝම සූත්‍රයේ දේශනා කරන විදියට පින්වත්නි පංච උපාදානස්කන්ධයේ දුකක් බවට පත් වෙන්නේ ඡන්දයක්, කාලයක්, ආත්ම ස්නේහයක් ඇති කර ගන්න කෙනෙකුට විතරයි. අනිත් එක්කෙනාට දුකක් ඇති වෙන්නේ නැහැ. ඒවා අරමුණක් පාසා මේ විදිහට පංච උපාදානස්කන්ධේ අපි යම් කාලයක් පරිච්ඡේදයක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන කාලය තුල සිද්ධ වෙනවා. ඒවා අපි හිතුවත් නැතත් ඒ ධර්මතාවය සිද්ධ වෙනවා. මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් මේ පටිච්චසමුප්පන්න ධර්ම මේ විදිහට පවතිනවා කියන එක උන්වහන්සේ දේශනා කළේ අන්නේ කාරණා උඩ. තේරුණාද මේ අත්තන්ට? එතකොට ඒ යම්කිසි කෙනෙක් ඒ චන්දරාගය දුරු කළොත්, දුරු කරාට පස්සේ එතනින් එහාට ඒ දුරු කර එක්කෙනාට මේ පංච උපාදානස්කන්ධය නැවත සංසාරේ පුනර්භවයක් සඳහා ඇති කරන්නේ නැහැ. පුනර්භවය ඉවර කරනවා. එතනින් අවසන් කරනවා. මේ විදිහට සූත්‍රවල තියෙන ගැඹුරු තැන් පිළිබඳ දැන් අපි හුඟා සූත්‍ර වෙනම දේශනා කළා මේ අතට. ඒ දේශනා කළා දැන් මේ සූත්‍රවල තියෙන විශේෂ තැන් පෙන්වීමක් තමයි මේ දේශනාවලින් හුඟක් සිද්ධ වුනේ. ගිය දේශනාවෙනුත් එහෙමයි. පෙන්වීමක් තමයි කරන්නේ. ඒ නිසා මේ ඇයට එහෙම පෙන්වුවම තවදුරටත් මේ සූත්‍ර කියවන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා මහා හත්තිපදෝම සූත්‍රය අනිවාර්යෙන් තමන්ගේ කියවන ගොඩට ඇතුල් කරගන්න. හරි ශ්‍රේෂ්ඨ සූත්‍රයක්. මහා හත්තිපදෝම සූත්‍රය පංචම නිකායේ. ඉතින් ඔයිට වඩා මම අනුශාසනා කරන්නේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු